ආයුබෝවන් සියලු දෙනාටම අපි අද කතා කරන්නේ හතරවෙනි පාඩමේ ඊටාම වැදගත් කොටසක් වන SR latch ආශ්‍රයෙන් ගොඩනැගෙන ෆ්ලිප් ෆ්ලොප් පිළිබඳව. එතකොට ෆ්ලිප් ෆ්ලොප් වර්ග දෙකක් තියෙනවා, ප්‍රධාන වර්ග දෙකක්. ඒ ගැන අපි ඒ SR latch ආශ්‍රයෙන් ෆ්ලිප් ෆ්ලොප් ගොඩනැගෙන විදිහ තමයි මේ වීඩියෝ ටියුටෝරියල් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ඉස්සරහට බලමු SR latch ගොඩනැගෙන්නේ කොහොමද කියලා. එතකොට SR latch එක ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ NAND gates සහ NO gates කියන ඒ gates වර්ග භාවිතයෙන් තමයි SR latch ගොඩනගන්න පුළුවන්. එතකොට SR latch එකෙන් තමයි ඇත්තටම SR latch ගැන තමයි මේ කොටසේදී අපි කතා කරන්නේ. එතකොට SR latch එක භාවිතයෙන් තමයි මේ flip flop කියන ගොඩනැගීම කරලා තියෙන්නේ. එතකොට ඒක වෙන්නේ කොහොමද කියලා අපි එකින් එක කතා කරමු. මේක වෙන්නේ කොහොමද කියලා. එතෙන්දී අපිට ඉතා වැදගත් එකක් තමයි මම මේකේ විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා no gates සහ NAND gates භාවිතයෙන් හැදෙන SR latch එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඒතර අපි මුලින්ම ඊළඟට බලමු no gates භාවිතයෙන් SR latch නිර්මාණය කිරීම කියන එක. එතකොට ඇත්තටම අපිට දැන් පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ latch එකක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේක අපි හඳුන්වලා තියෙන මූලික ගබඩා ඒකකයක්. එතකොට ඒ ඒකකය ඇත්තටම මේ SR latch එකකින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකය තුල යම් දෙයක් මතක තබා ගැනීමේ ක්‍රමවේදයක් ගොඩනගන්න. එතකොට ඒකට ඇත්තටම flip flop සහ SR latch කියන කොටසේ. එතකොට දැන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් SR latch එකේ සහ flip flop එකේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මේ වීඩියෝ එක අවසානයේ වෙනකොට SR latch එක සහ flip flop එකේ අතර තියෙන සම්බන්ධය ඉතා මනමින් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි ඔයගලන්ට. එතකොට අපි දැන් බලන්නේ no gates භාවිතයෙන් මේ SR latch ගොඩනැගෙන ආකාරය. එතකොට අපි බලමු මෙතෙන්දී මේ සකස් වීම කොහොමද තියෙන්නේ කියලා. SR latch එකේ no gates භාවිතයෙන් හදන කොටසේ no gates දෙකක් යොදාගෙන තියෙනවා. එතකොට ඒ no gates දෙක නම් කිරීමක් කරලා තිනවා මේ ආකාරයෙන්. එතකොට මේ සැකස්ම හොඳට මතක තියාගන්න ඕනේ. මේ සැකස්ම මත තමයි අපේ ඉදිරි කටයුතු අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මේ SR කියලා සටහන් කරලා තියෙන්නේ inputs, Q සහ Q dash වෙන්නේ output හැටියට තියෙන දේවල්. එතකොට ඒකෙදි R කියලා කියන්නේ reset කියන එක, S කියලා කියන්නේ set කියන එක. එතකොට මේ SR කියන වචනේ තේරුමත් ඔයගලන් තේරුම් අරගෙන ඉන්න ඕනේ. අපි ඊළඟ කොටසින් අපි ඉස්සරහට යමු පොඩ්ඩක්. එතකොට එතෙන්දී no gate එකේ ක්‍රියාකාරීත්වය මේක හැමෝම දන්න දෙයක්. no gate එකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. එතකොට O එකට not එකක් එකතු වුණාට පස්සේ එන outputs තමයි මේකේ පෙන්වලා තියෙන්නේ. එතකොට මේකේ no gate එකේ inputs දෙකක් තියෙනවා. A සහ B. A සහ B ආශ්‍රයෙන් මේක කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා ගොඩක් දෙනෙක් දන්නවා. ඒතකොට මෙතන මම පැහැදිලි කරන්නේ නැහැ මේක. මොකද මේකේ ක්‍රියාකාරීත්වය කාටවත් තේරෙන දෙයක්. හැබැයි මේ no gate එක ආශ්‍රයෙන් SR latch no gates භාවිතයෙන් හදපු SR latch එක ගොඩනැගෙන්නේ කොහොමද කියන එක තමයි මට මේකේ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මෙතෙන්දි බලන්න මෙන්න මේ කොටස. ඒතකොට SR latch එකේ R අකුර මෙතන තියෙනවා. S අකුර මෙතන තියෙනවා. මෙන්න මේකත් හොඳ අවධානයෙන් බලා ගන්න ඕනේ. එතකොට Q සහ Q dash කියන inputs. එතකොට මේකේ පළමු අවස්ථාව මම සලකනවා. මේ පළමු අවස්ථාවේ SR latch එකේ no gates භාවිතයෙන් හදපු SR latch එකේ output එක එන්නේ කොහොමද කියලා බලන්න. එතකොට පළමු අවස්ථාව මම සලකලා තියෙන S බිඳුව ලෙසත් R එක ලෙසත් inputs මම දෙනවා. ඒකෙදි අපිට outputs හැටියට එන්න ඕනේ බිඳුව සහ එක. Q වලට බිඳුවත් Q dash වලට එකක් කියන අගයන් තමයි එන්න ඕනේ. එතකොට මේ අගයන් කොහොමද එන්නේ කියන එක අපිට අවබෝධයක් තියෙන්න ඕන. අපි ඒක බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට අපි කියපු විදිහට R වලට 1 දුන්නා. එතෙන්දී R වලට 1 දුන්නාට පස්සේ අපිට මේ no gate එකේ outputs දිහා බැලුවට පස්සේ අපිට තේරෙනවා input එකක් හැටියට එකක් ආපු සෑම අවස්ථාවකදීම output එක බිඳුවක් තමයි අවිල්ලා තියෙන්නේ. එතකොට input එක ආපු සෑම අවස්ථාවකම ඒ වලට
අවුට්පුට් එක බිඳුවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ NOR gate එකකට එක කියන එක ආවට පස්සේ අපිට අනිත් ඉන්පුට් එක ගැන හිතන්නේ නැතුවම අපිට තීරණය කරන්න පුළුවන්. එම අදාළ ගේට් එකේ අවුට්පුට් එක වෙන්නේ බිඳුව. ඒතකොට ඒක මම ගත්තේ මේ NOR gate එකේ truth table එක පාවිච්චි කරලා සත්‍යතාව වගුව පාවිච්චි කරලා. ඒක ඔයගොල්ලන්ට හොඳටම තේරෙනවා. දැන් මේ අවස්ථාවේ මේ A සහ B සැලකුවොත් මේ ඉන්පුට් එකේ එක වෙන සෑම අවස්ථාවකදීම අවුට්පුට් එක බිඳුවක් වෙලා තියෙනවා. එහෙනම් මෙතන අපිට අනිත් ඉන්පුට් එක ගැන හිතන්න දෙයක්වත් නැහැ. මෙතන එක නම් අනිවාර්යෙන් අවුට්පුට් එක බිඳුවයි. ඊට පස්සේ අපි S වල ඒ මෙතන බිඳුව මෙතෙන්ට ආදේශ වෙනවා සහ S වලගේ බිඳුවක් ලෙස එනවා. එතකොට අපිට දැන් තේරෙනවා බිඳු දෙකක් ආපු අවස්ථාවක හැමතිස්සෙම වෙලා තියෙන්නේ බිඳු දෙකක් ආපු අවස්ථාවක අවුට්පුට් එක එකයි. මේ ගේට් එකට අනුව මම ගන්නෙ. NOR ගේට් එකට අදාළ. එහෙනම් දැන් අපිට තේරෙනවා මේ S බිඳුවත් R බිඳුවත් කියන පළමු අවස්ථාවේදී Q වලට බිඳුව ආවේ කොහොමද? Q dash වලට එක ආවේ කොහොමද කියලා තේරෙනවා. අපි ඉස්සරහට යමු. එතෙන්දී තව වැදගත් අවස්ථාවක් තියෙනවා. දැන් අර කලින් අවස්ථාවට අනුව S බිඳුව R එක ආපු අවස්ථාවේ Q බිඳුව ලෙසත් Q dash එක ලෙසත් තමයි තිබුණේ. එතකොට දැන් අපි වෙනස් කරනවා S එහෙමම තියෙනවා R වලගේ එකේ සිට බිඳුව දක්වා වෙනස් වෙනවා. එතෙන්දී අපිට පෙන්වන්න ඕනේ මේ අගය නොවෙනස්ව පවතිනවා කියලා. ඒතකොට ඇත්තටම මේක නොවෙනස්ව පවතිනවා. ඒක නිසා තමයි මේ SR latch සහ flip flop පාස්ට්‍රියෙන් අපි මේ මෙමරි සම්බන්ධව කතා කරන්නේ. ඒ කියන්නේ අගයන් රඳවලා තියාගන්න පුළුවන් උපක්‍රමයක් තමයි මේ flip flop පාස්ට්‍රියෙන් අපි හඳුනාගන්නේ. එතකොට මේ R අගය වෙනස් වුණත් මේ Q සහ Q dash වල අගය වෙනස් වෙන්නේ නැහැ කියන එක අපිට මේකෙන් පෙන්වන්න පුළුවන්. ඒක බලමු අපි කොහොමද කරන්නේ කියලා. දැන් S වල මේ කලින් අවුට්පුට් කලින් සටහනේ තියෙන බිඳුවට අනුව දැන් මේ එක නිරූපණය වෙලා තියෙනවා. ඒකෙදී අපි බලමු R වල අගය තමයි වෙනස් වුනේ. ඒ R වල අගය එක වෙනුවට බිඳුව ඇවිල්ලා තියෙනවා. එතෙන්දී මෙතනින් ආපු එක මේ කොටසින් ආපු එක කියන එක දැන් ඉන්පුට් එකක් හැටියට මෙතෙන්ට ගිහිලා තියෙනවා. ඒතකොට බිඳුව සහ එක ආපු අවස්ථාවවලදී අපිට මේ truth table එකෙන් තේරුම් ගන්න පුළුවන් ඇවිල්ලා තියෙන්නේ output එක බිඳුව. එතෙන්දී අපිට තේරෙනවා පළමු අවස්ථාවේ තිබිච්ච output එකම තමයි Q සහ Q dash වලට ආපු output එකම තමයි R වලගේ එකේ සිට බිඳුව දක්වා වෙනස් වුණත් එම output එකට වෙනසක් වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි මේ කොටස විශේෂත්වයක් වෙන්නේ මේ SR latch එකේ ක්‍රියාකාරීත්වය. අපි ඉදිරියට යමු. එතෙන්දී මම SR latch එකේ දෙවැනි අවස්ථාව සලකනවා. එතෙන්දී බලන්න S වලගේ එකයි R වලගේ බිඳුවයි. S වලගේ එකයි R වලගේ බිඳුවයි. එතෙන්දී බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට S වලගේ එකයි ඒ එක ආවහම අපි දැන් කලිනුත් සටහන් කරා එක ආපු සෑම අවස්ථාවකම ඒකේ අවුට්පුට් එක බිඳුවයි මේ ඉන්පුට් එක සැලකුවේ නැතත් අපිට තේරුම් ගන්න පුළුවන් අවුට්පුට් එක බිඳුව තමයි එන්නේ. එහෙනම් මෙතන අවුට්පුට් එක බිඳුවයි. ඒ බිඳුව මෙතනින් මේකේ මේ ඉහළින් තියෙන NOR gate එකේ ඉන්පුට් එකක් බවට පත් වෙනවා. එතකොට R වලගේත් නැවත බිඳුවයි. එතකොට බිඳුවයි අපි දන්නවා මෙතන බිඳුවයි ඉන්පුට් හැටියට ආපු වෙලාවට අවුට්පුට් එක තමයි අවිලා තියෙන්නේ. එතකොට Q වලගේ එක බවට පත් වෙනවා. එතකොට අපි දැන් තේරුම් ගන්න ඕනේ S එක අවස්ථාවේදී R බිඳුව අවස්ථාවේදී Q output එකත් Q dash වලගේ බිඳුවත් කියන එක. අපි හැමතිස්සෙම තව දෙයක් තේරුම් ගන්න ඕනේ Q වලගේට පරස්පර අගය තමයි හැමතිස්සෙම එහා පැත්තට එන්නේ. ඊළඟට එතෙන්දී මම තව අවස්ථාවක් නිරූපණය කරනවා මෙතෙන්දී S වලගේ එකේ සිට බිඳුව දක්වා වෙනස් වෙනවා R වලගේ නියතව පවතිනවා. ඒ අවස්ථාවේදීත් අර ආපු අවුට්පුට් එක වෙනස් වෙන්නේ නැහැ කියලා මම මෙතෙන්දී පෙන්නනවා. මේ බලන්න. එතකොට
මේ එක සහ බිඳුව S වලගේ එකේ සිට බිඳුව දක්වා වෙනස් වුණා. නමුත් එතෙන්දී එක සහ බිඳුවට අදාළව අවුට්පුට් එක බිඳුවයි. ඒ බිඳුව ඉහළ NOR ගේට් එකට යනවා. R වලගේ බිඳුවයි අපි දන්නවා කොහොමත් ඒකේ අගේ එකයි. එතකොට අපිට තේරෙනවා දෙවෙනි අවස්ථාවේදී අපි S වලගේ බිඳුව කරත් එකේ සිට බිඳුව දක්වා වෙනස් කරත් අවුට්පුට් එකේ කිසිම වෙනසක් වුණේ නැහැ. තමයි මේ කොටසින් නිරූපණය වෙන්නේ. එතකොට මේ SR ලැච් එකේ සහ SR ලැච් NOR ගේට් ශාස්ත්‍රයෙන් හදන SR ලැච් එකේ යම් විශේෂත්වයක් තියෙන බව දැන් ඔයගලන්ට තේරෙනවා. ඒකේ මෙමරි එකක් සඳහා යොදා ගන්නට සුදුසු තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ අගයක් රඳවගෙන තබා ගැනීමේ හැකියාව මේ SR ලැච් එකට තියෙනවා. NOR ගේට් එක ආශ්‍රයෙන් හදපු SR ලැච් එකේ ක්‍රියාකාරීත්වය තමයි මම මේ දැන් පැහැදිලි කරගෙන ඉන්නේ. එතකොට ඒ ආශ්‍රයෙන්ම ඊළඟට බලමු අපි තුන්වෙනි අවස්ථාව. මේ තුන්වෙනි අවස්ථාවේ විශේෂත්වයක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ ලෙවල් කරන ළමයි සහ අනිකුත් මේ සම්බන්ධ කට්ටිය. මේකෙදි ඊටාම හොඳට මතක තියාගන්න ඕන තැනක් තියෙනවා. එතකොට මෙතෙන්දී අපි මේ අවස්ථාව සලකලා තියෙන්නේ S වලගේයි R වලගේයි දෙකම එකයි. ඒ අවස්ථාවේදී අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. S වලගේ එක උනත් අපි දන්නවා දැන් ඉන්පුට්ස් වලට අනුව අවුට්පුට් එක මේ මේ පේන ආකාරයට එක ආවොත් අනිවාර්යයෙන්ම බිඳුව තමයි අවුට්පුට් එක හැටියට එන්නේ. එතකොට ඊළඟට R වලත් දැන් අගේ එකයි. එතකොට ඒකට අනුවත් අපි මේ කියපු න්‍යායට අනුව අවුට්පුට් එක බිඳුවක් වෙන්න ඕනේ. එතෙන්දී බිඳුවක් වෙනවා. එතකොට දැන් මෙතෙන්දී පොඩි ගැටලුවක් එනවා. එක S වල එක R වල එක. එතෙන්දී මේ S වලටත් අගේ එකයි R වලටත් අගේ එකයි. ඒදී අපිට තේරුම් ගන්න තියෙනවා Q වලටත් අගේ හැටියට එන්නේ බිඳුව, Q dash වලටත් අගේ හැටියට එන්නේ බිඳුව. එතකොට අපිට මෙතෙන්දී මේ දෙක පමණක් සැලකීම ප්‍රමාණවත්. එතෙන්දී output දෙකම සමානයි. එතකොට මම කිව්වා කලින් Q සහ Q dash කියන්නේ මේ Q වල අගයට පරස්පර අගය තමයි මෙතෙන්දී එන්න ඕනේ. දැන් මේකේ හැටියට එතකොට දෙන්නටම සමාන අගයෙන් ඇවිල්ලා තියෙන්නේ. මේක සිද්ධ වෙන්න බැරි දෙයක්. ඒක නිසා මේ SR ලැච් එකේ භාවිතා නොකරන අවස්ථාවක් තමයි මේ ඉන්පුට්ස් දෙකම එක වෙන අවස්ථාව. ඒක නිසා අපි මේකේ සාරාංශය දැන් සලකලා බලමු. SR ලැච් එකේ සාරාංශය බිඳු දෙකම ආපු අවස්ථාවක සෑම අවස්ථාවකදීම උනේ පෙරාගයන් පවත්වා ගත්ත එක. Q සහ Q dash වලට ආපු පෙරාගයන් පවත්වා ගත්ත එක තමයි SR ලැච් එකේ NOR gates භාවිතෙන් හදපු SR ලැච් එකේ කරේ. ඒතර බිඳුව එක ආපු අවස්ථාවේදී S වලට බිඳුවත් R වලට එකත් ආපු අවස්ථාවේදී Q වලගේ බිඳුව වුණා, Q dash වලගේ එක වුණා. S වලගේ එක වෙලා R වලගේ බිඳුව ආපු අවස්ථාවේදී Q වලගේ එකත් Q dash වලගේ බිඳුවත් ලෙස තමයි නිරූපණය වුණේ. අපි දැන් මීට සුළු මොහොතකට කලින් විස්තර කරා එක කියන අගයන් ටික භාවිතා නොකරන අවස්ථාව. ඒක පැහැදිලියි. දැන් අපි ඊළඟ කොටසට යනවා. මේක අපේ ඊටම වැදගත් තව අවස්ථාවක්. NAND gates භාවිතයෙන් SR latch නිර්මාණය කිරීම. එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙතෙන්දී යොදාගෙන තියෙන NOR gates වෙනුවට NAND gates. එතෙන්දී SR වල නිරූපණය එහෙමමයි. එතෙන්දී අපි ඉස්සරහට යනවා NAND gate එකේ සාමාන්‍ය truth table එක තමයි මම මේ පෙන්වලා තියෙන්නේ. මේක හැමෝම දන්න දෙයක්. එතකොට මේ ආශ්‍රයෙන් තමයි මම මේක පැහැදිලි කිරීමක් කරන්නේ. එතකොට මේකේ තව වැදගත් කරුණක් තියෙනවා. කලින් අපි NOR gates භාවිතයෙන් හදපු එකේදී අපි S අකුර යට තිබුණේ, R අකුර උඩ තිබුණේ. මෙතන SR latch එකේදී S අකුර උඩට ඇවිල්ලා R අකුර යටට ගිහිල්ලා. අන්නේ වෙනස හොඳට තේරුම් ගන්න මේ රූප සටහන අන්තිදී රූප සටහන් ගැන සැලකිලිමත් වීමේදී ඒ වෙනස හරියට හඳුනාගෙන ඉන්න ඕනේ. නැති වුණොත් ඒ අවුට්පුට් ලබා ගැනීමේදී ඔයගලන්ට යම් ගැටලුවක් එන්න පුළුවන්. ඒක නිසා අර NOR gates භාවිතයෙන් හදපු SR latch එකේ උඩ තිබුණේ R, යට තිබුණේ S. නමුත්
මේ NAND gates භාවිතයෙන් හදපු SR latch එකේ යට තියෙන R උඩට තමයි S අකුර ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙනස පැහැදිලිව මතක තියාගන්න. පළමු අවස්ථාව මම සලකනවා දැන් 0 සහ 1 කියන අවස්ථාවන්. එතකොට මෙතෙන්දී පොඩි වෙනසක් වෙනවා. මේකේ ක්‍රියාකාරීත්වයේදී ඒක අපි මේ කරගෙන යනකොට ඕගලන්ට තේරුම් ගන්න පුළුවන්. S වලට 0 ආවොත් R වලට 1 ආවොත්. එතකොට මම මුලින්ම 0 අවස්ථාව සලකන්නම්. S වලගේ 0යි 0.2 අවස්ථාවේ 0.2ක් මේ 0.2යි තියෙන්නේ දැන්. මේ පළවෙනි ඉන්පුට් එකට 0.2යිනේ තියෙන්නේ. එතකොට 0.2ෙදිම අවුට්පුට් එක එකයි. එහෙනම් අපිට අනිත් ඉන්පුට් එකට නොසලකා හැරලා අපිට අවුට්පුට් එක ගැන තීරණයක් ගන්න පුළුවන්. මෙතෙන්දී අනිවාර්යෙන් මේ මෙතෙන්ට බිඳුවක් ආව නම් මෙතන අවුට්පුට් එක එකයි කියලා. ඒ මොකද මේ ආශ්‍රයෙන් තමයි මම තීරණය ගන්න. එතකොට මොකක් හරි මේ ඉන්පුට් දෙකේදීම අවුට්පුට් එක එක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන බිඳු දෙකක් ආපු අවස්ථාවේදී එකක්. එතකොට මේක නොසලකා හැරලා තමයි මෙතන එක ඇවිල්ලා තියෙන්නේ. ඒක එතෙන්දී මම ට්‍රුත් ටේබල් එක ආශ්‍රයෙන් තමයි මේ තීරණය ගන්නෙ. එතකොට එතෙන්දී එහි අවුට්පුට් එක මේක ඉන්පුට් එක බවට පත් වෙනවා මේ සර්කිට් එකේ ස්වභාවය අනුව. ඊට පස්සේ R වලගේ එක ලෙසත් එතකොට එකේව දෙකක් ආපු අවස්ථාවේදී අවුට්පුට් එක බිඳුව ලෙසත් සලකනවා. ඒක අපි ගන්නෙ ට්‍රුත් ටේබල් එක භාවිතයෙන්මයි. මෙන්න මේ ලබා ගන්නා ක්‍රමවේදය තමයි ඔයගලන්ට තේරුම් ගන්න සමහරට අපහසු වෙන්න පුළුවන් දේ. ඒක හොඳට තේරුම් ගන්න මේ කොටසේදී. එතකොට අවුට්පුට් එක බිඳුවයි. එතකොට Q වලගේ එක ලෙසත් Q dash වලගේ බිඳුව ලෙසත් සලකලා තියෙනවා. එතෙන්දී පළමු අවස්ථාවේ අරිට වඩා පොඩ්ඩක් වෙනස්. NOR gate එකේදී දෙකම බිඳුව වෙන අවස්ථාවේදී තමයි පළමු වගයන් නියතව පවත්වා ගත්තේ. නමුත් මෙතෙන්දී S අගේ 1 සහ R අගේ 1 අවස්ථාවේදී අගයන් නියතව පවත්වා ගන්නවා. ඒක හොඳට පැහැදිලි වෙනවා මේ කොටස් වලින්. ඒකට මේ 1 සහ බිඳුව ආශ්‍රයෙන් ඒ අගයන් වලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපි දෙවෙනි අවස්ථාවටත් යනවා. S වලගේ 1යි R වලගේ බිඳුව. R වලගේ බිඳුව අවස්ථාවේදී මෙතන 1 එනවා. අර මං කලින් කියපු අවස්ථාවට අනුව again දෙකම එක එවන අවස්ථාවේදී Q වලගේ බිඳුවයි මේ විදිහට තමයි මේකේ ක්‍රියාකාරීත්වය යන්නේ. ඒතර දෙවෙනි අවස්ථාවේදීත් මම සලකනවා S වලත් එක ආපු වෙලාවට R වලත් එක ආපු අවස්ථාවේදී ඒ අගයන් වල කලින් තිබිච්ච අගයන් වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මේකෙන් නිරූපණය කරලා තියෙන්නේ. දැන් මෙතෙන්දී බලන්න S වලගේ 1යි R වලගේ බිඳුව ආපු අවස්ථාවේදී Q බිඳුවයි Q dash 1යි. නමුත් S වලගේ 1 R වලගේ 1 වෙන අවස්ථාවේදීත් මේ අගයන් වලට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ කියන එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. එතෙන්දී අගයන් වලට කිසිදු හානියක් වෙන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාව SR latch හි NAND gates භාවිතයෙන් හදපු එකේ මේ තුන්වෙනි අවස්ථාවේදී දෙන්නටම බිඳු වෙනවා. S සහ R සඳහා අගයන් බිඳු වෙනවා. එතකොට S වලගේ බිඳුව ආවහම මේ ට්‍රුත් ටේබල් එකට අනුව අවුට්පුට් එක එක ලෙස ගන්න පුළුවන්. R වලටත් බිඳුව ආවම Q dash වලටත් අගේ එකේ. එතකොට මෙතෙන්දී අපිට පොඩි ගැටලුවක් එනවා. මෙහෙම පවතින්න බෑ. Q සමානයි Q dash වෙන්නේ නැහැ. ඒක නිසා මෙම ක්‍රමවේදය භාවිතා නොකරන එකක්. මේක තමයි NAND gates වල සාරාංශය. එතකොට SR latch එකේ no සහ NAND gates භාවිතයෙන් කරන එකේ NO එකේ සාරාංශය කලින් දුන්නා. NAND gates වල සාරාංශය තමයි මෙතෙන්දී තියෙන්නේ. බිඳු දෙකක් ආපු අවස්ථාවේදී ඒ ක්‍රමය භාවිතා කරන්නේ නැහැ. සහ එක කියන එක පෙරාගයන් පවත්වා ගන්නවා. S වලට බිඳු ආවට පස්සේ R වලට එක ආවට පස්සේ Q වලගේ එක ලෙසත් Q dash වලගේ බිඳුව ලෙසත් පවතිනවා. S වලගේ එක R වලගේ බිඳුව නම් Q වලගේ බිඳුවත් Q dash වලගේ එක ලෙසත් පවතිනවා. එතකොට මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේක තමයි අපේ SR latch වල ඔයගලන් දැන සිටිය යුතු කොටස් ටික. එතකොට
SR latch භාවිතයෙන් අපි flip flop නිර්මාණය වෙන්න මෙන්න මේ විදිහට මේක ඔයගලන් මේක සටහනක් දාගත්තොත් වැදගත් වෙයි. latch ආධාරයෙන් තමයි flip flop නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මම කලින් කිව්ව විදිහට no සහ NAND no gate සහ NAND gates භාවිතයෙන් තමයි latch නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි latch එකට control input එකක් නැහැ. ඒ කියන්නේ පාලක ආදානයක් නැහැ. ඒ කියන්නේ අපි latch එකේ තියෙන දුර්වලතාවයක් තමයි ඒකට පාලනය කරන්න කවුරුවත් නැහැ. නමුත් flip flop එකේ අපි ඊට වඩා වෙනසක් දකිනවා. ඒතකොට ඒක අපි ඉස්සරහ ස්ලයිඩ් එකේදී කියනවා. SR latch ආදාන හිතාමතා හෝ අහඹු ලෙස වෙනස් වෙන්න පුළුවන්. එන්නේ හේතුව නිසා. එතකොට මේකෙදි ඒකෙදි වෙලා තියෙන ප්‍රශ්න ටික flip flop එකේදී නැති වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒක වෙලා තියෙන්නේ. දැන් මේ මම කතා කරපු latch වර්ග දෙක ආශ්‍රයෙන් flip flop එක ගොඩනැගිලා තියෙන හැටි තමයි මේකේ පෙන්වලා තියෙන්නේ. එතකොට flip flop එකේ විශේෂත්වය තමයි මේකේ clock එකක් තියෙනවා. එතකොට clock pulse එකකින් මේ latch වල ක්‍රියාකාරීත්වයන් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ සරලම දේ තමයි latch කියන වර්ග දෙකක් තියෙනවා. NAND සහ no ආශ්‍රයෙන් තමයි වශයෙන් latch වර්ග දෙකක් තියෙනවා. ඒ latch වර්ග දෙකෙන්ම flip flop ගොඩනගන්න පුළුවන්. ඒතකොට flip flop එකට විශේෂිත වූ clock pulse එකක් යොමු කරන්න පුළුවන් clock එකක් තියෙනවා. එතකොට ඒ flip flop එකෙන් අපිට latch එකෙන් ගත්තට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට flip flop වර්ග හතරක් තියෙනවා, ප්‍රධාන වර්ග හතරක්. SR flip flop, JK flip flop, D flip flop සහ T flip flop වශයෙන්. එතකොට SR flip flop එක ගැන තමයි අපි මේකේ වැඩිපුර කතා කරන්නේ සහ සරලම අවස්ථාව. ඒක flip flop වර්ග අතරින් සරලම අවස්ථාව තමයි SR flip flop කියන එක. එතකොට SR flip flop එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ ක්‍රමවේදයක් යටතේ ඒක මේ කොහොමද වැඩ කරන්නේ කියන එක මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. එතකොට මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. මේක තව අපි ඉම්ප්‍රූව් වෙච්ච වීඩියෝස් ඉස්සරහට ඇතුළත් කරනවා. බොහොම ස්තුතියි.